10 ශ්‍රේණිය 18 වෙනි ඒකකය. කාර්ය ශක්තිය ජවය. පාඩමේ විවිධ අවස්ථා දෙකකදී මම සම්බන්ධ සාකච්ඡා කළා කාර්ය සහ ශක්තිය කියන උපකොටස් දෙක. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ අවසාන කොටස ජවය. එතකොට මම හිතනවා කාර්ය ශක්තිය කොටස ඔබට අවබෝධ වෙන්නේ නැති කියලා. මොකද මේ කොටස් දෙක අවශ්‍යයි ජවය කොටස සාකච්ඡා කරන්න. දැන් දිනවත් ඔබ මේ කොටස් දෙක හැදෑරුවේ නිරීක්ෂණය කරේ බැලුවේ නැත්නම් මේ පාඩම් දෙක ඉස්සෙල්ලා ඔබ බලලා ඒ කොටස් දෙක බලලා ඒ ටික අවබෝධ කරගෙන ඕන මේ ජවය කියන කොටස තේරුම් ගන්න. ජවය සඳහා ජවය සඳහා තව අපේ වචනයක් තමයි ක්ෂමතාවය. ජවය කිව්වත් එකයි ක්ෂමතාවය කිව්වත් එකයි. ජවයේ ක්ෂමතාව. මේකට දාන සංකේතය P අපුර. පවර් කියන්නේ P. ජවය පවර්. එතකොට ජවය කියලා කියන්නේ මොකක්ද? අපි පැහැදිලිව අවබෝධ කරගත යුතු වැදගත් කාරණා මොකද 11යි තියෙනවා විද්‍යුත් උපකරණ වල ජවය කියලා පාඩම. 11 දෙවෙනි පොතේ. දෙවෙනි පාඩම. විද්‍යුත් උපකරණ වල ජවය. එහෙමනම් අපි ජවය කියන කොටස මෙතන කියන සාකච්ඡා කරනකොට ආයේ 11ට සම්බන්ධයි. මේ ටික ඉතින් වැදගත් වෙනවා. તો ජවය කියන්නේ අපි යම් කාර්යයක් කරා යම් වැඩක් කරා අපි ඉදා කතා කරා බලයක් යොදන්න ඕන බලයේ උපයෝගී ලක්ෂ්‍ය බලයේ දිශාවට චලනය වෙනවා. ඒතකොට මේ වැඩ කරනකොට කාර්ය කරනකොට යම් වෙලාවක් ගත වෙනවා. මොකද කාලය කියන එක අපි දන්නවා කණ්ඩ යම් දෙයක් නේ. බලය කාර්ය කරන්න වැඩ කරන්න වෙලාවක් ගත වෙනවා. එතකොට ජවය කියලා කියන්නේ ඒකක කාලයකදී කළ කාර්ය ප්‍රමාණය. තවත් පිටින් පැහැදිලි කරනවා නම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය වඩා හොඳ නිවැරදි අර්ථයක්. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියනවා ජවය නැත්නම් ක්ෂමතාවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. කාල ඒකකයකදී තවත් විදිහකට උනා ඒක කාලයකදී කළ කාර්ය ප්‍රමාණය. එහෙනම් අපිට මේකට ප්‍රකාශනයක් ගොඩනගා ගන්න පුළුවන් ජවය සඳහා ප්‍රකාශනයක්. ජවය හොයන්න නම් කළ කාර්ය බෙදන්න ඕන ඒ සඳහා ගත වූ කාලය. කළ කාර්ය බෙදන්න ඕන ගත වූ කාලය. එතකොට එනවා ඒක කාලයකදී කළ කාර්ය ප්‍රමාණය. එක තත්පරයකට කරපු වැඩ ප්‍රමාණය. එතකොට කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය හොයන්න ජවය සොයන්න කළ කාර්ය බෙදන්න ඕන ගත වූ කාලය. මෙතන ක්ෂමතාවය තිබුණා නම් ඒකයි. ඔබ දරුවෝ පටලවා ගන්න එපා. ජවයටම තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. හැබැයි කාර්යක්ෂමතාවය කියන්නේ වෙන එකක්. ඒ දෙක පටලවා ගන්න. ක්ෂමතාවය කාර්යක්ෂමතාවය කියන්නේ දෙකක්. ක්ෂමතාවය තමයි ජවය කියලා කියන්නේ. දැන් මේකට උනන සංකේත සමීකරණයක් ගන්න. අපි කොයි ජවය P කාර්ය ජූල් කාලය සම්මතයකේ තත්ත්වය. ඒවනම් අපි දර්ශක ගැන හිතලා තත්පර කියන කොට ගත්තාම තත්පරයට ජූල්. තත්පරයට ජූල්. තත්පරයට ජූල් කියන එකම තමයි කියන්නේ වෝල්ට්. තත්පරයට ජූල් කියන එක තමයි කියන්නේ වෝල්ට්. කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. තත්පරයට ජූල් නැත්නම් වෝල්ට්. මේක තමයි සම්මතය. දැන් එවනම් කාර්ය කියන්නේ ජවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. ඒක කාලයකදී කළ කාර්ය ප්‍රමාණය. කාර්ය හොයන්න, ජවය හොයන්න, කළ කාර්ය ගත වෙච්ච කාර්ය, කළපු කාර්ය ගත වූ කාලය පිළිගන්න. අපි කාර්ය හොයන ගන්නවා, ගත වූ කාලය දුන්නා අපිට පුළුවන් මේක. දැන් මේ සමීකරණයේ තියෙනවා පද තුනක්. මේකේ පද තුනක් තියෙනවා. මේ පද තුනෙන් පද දෙකක් දුන්නා නම් ඉතුරු පදේ හොයන්න. මේ තමයි කාර්ය ඒකක. මේ කාර්ය ඒකක. මම එදා කිව්වා වගේ ඔබට අවශ්‍ය දේවල් පාඩම කරන අතරතුරේදී ඔබ මේ ප්‍රකාශන ඒකක මේව සටහන් කරගත යුතුයි. මොකද අපි මෙතෙන්දී දවස් සටහන් කියවීමක් එහෙම නැත්නම් සටහනක් ලබා දීමක් ඒව බලාපොරොත්තු වෙන්නේ අපි මේ ලැබිච්ච කාලෙම උපරිම වැඩ ප්‍රමාණයක් කරගන්නයි උත්සාහ කරන්නේ. කාර්ය කිරීමේ ශීඝ්‍රතාව ජවය ඔන්න වෙන්නේ නැහැ. හැබැයි මේක මඟුල සම්මතයකනේ ජවයේ මුත් කියන සාමාන්‍ය කුඩා ඒකක. ඒ නිසා අනිකුත් ඒකක වගේ මුත් කියනක කුඩා ඒකකයක් වොට් 1000 සමානයි කිලෝවොට් එකයි. වොට් 1000ක් සමානයි කිලෝවොට් එකයි. කියලා. ඊළඟ කිලෝවොට් 1000ක් මෙගාවොට් එකයි. MW එකයි MW. මෙගාවොට් 1000ක් ගිගාවොට් එකයි.
ඕන ගිගාවුට් 1000 ටෙරාවුට් එක. ඔයගොල්ලෝ බොහොම දන්න දේවල් තමයි. මොකද බයිට් දත්ත ප්‍රමාණය. ඒක කියන්නේ බයිට්, කිලෝබයිට්, මෙගාබයිට් ඒ විදිහට මේකේ කරනවා වොට්, කිලෝවොට්, මෙගාවොට්, ගිගාවොට්, ටෙරාවොට් ඔය විදිහට වොට් කියන එක තත්පරයකට කළ හැකි කාර්ය ප්‍රමාණය. හැබැයි සම්මතයක කියවුත් මේව ලියන්න යන්න එපා. සම්මතයක කියවුත් තත්පරයට ජූල් වලින් මනින්න. වොට් කියන එක. ඒක තමයි SI එකකේ ජාත්‍යන්තර ඒකකය. එතකොට දැන් මේකේ ස්කෙලින්ම කාර්ය දීලා ජවය අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕනනම් පුළුවන්. කාර්ය හොයාගෙන කාලය දීලා කොටස් කීපයක් හැටියට පළවෙනි කොටස ගන්න කාර්ය කරනවා. අපි ඉතින් බලමු මේකේ තව ඉස්සලින් දැන් මේක සාමාන්‍යයෙන් මේක සාමාන්‍ය දැනීමට වැදගත් වෙන්නේ. මේක මෙට්‍රික් එකකනේ. කලින් බ්‍රිතාන්‍ය ඒකකවලට අනුව මේ ජවය කියන එක හොයන්නේ අශ්ව බල, හෝස් පවර්. ඔය පැරණි අය විශේෂ යන්ත්‍ර සූත්‍ර ගැන කතා කරනකොට ඔය එන්ජින් වල කැපැසිටි එක, එන්ජින් වල ධාරිතාව, එන්ජින් වල ජවය ප්‍රකාශ කරන්න යොදා ගන්නවා හෝස් පවර්. එන්ජින් වල හෝස් පවර් 10, 12, 8, 5 වගේ. දැන් අපි විදුලි යන යන්ත්‍ර වගේ අපි දන්න කියන ඒවා කියන්නේ කිලෝවොට්. කිලෝවොට් 5 ජෙනරේටර් එක. කිලෝවොට් 2, කිලෝවොට් 1 කියන්නේ වොට් 2000. කිලෝවොට් 5, වොට් 5000. කියන්නේ තත්පරයකට ජූල් 5000ක කාර්ය කරන්න පුළුවන් ඒ ජනකයේ ලැබෙන ශක්තිය උපරිම. ඒක අල්ලෙන් ගන්න පුළුවන්. වැඩියෙන් ගන්න බෑ. වැඩියෙන් ගන්න බෑ කියන එකයි කියන්නේ. දැන් එතකොට එහෙමනම් ඒ කාරණා ටික අවබෝධ කරගෙන අපි මේ ප්‍රකාශනයේ පොඩි ගැටලුවක් දෙකක් විසඳන්න උත්සාහ කරමු. මේකෙන් අපි පොඩි ගැටලුවක් දෙකක් විසඳමු. දැන් ඉස්සෙල්ලාම ගත්තොත් ජවය කෙලින්ම අපිට හිතමු අපි කාලය දෙනවා ජවය හොයන්න කියලා. අපි අර කොහොමද ගන්නවා? කාර්යයයි උදාහරණයක් ගන්න පළවෙනිට උදාහරණ. මෙන්න අපිට දෙනවා E කියන්නේ කාර්ය. ජූල් 5000ක කාර්ය කරන්න යම්කිසි යන්ත්‍රයකට ගත වෙනවා තත්පර 100ක්. සරල උදාහරණයක් ගන්න. අපිට කියනවා ජවය හොයන්න P සමානයි කියලා. ඒක බොහොම සරලයි. අපි සංකේත සමීකරණය දැම්මොත් P සමානයි E බෙදීම T. E වලට දැම්ම 5000යි P 5000යි වොට් ජූල් 5000යි ජූල් කාලයට දැම්ම තත්පර 100යි. දැන් සුළු කරා වෙනවා 50. තත්පරයට ජූල් 50යි එන නැත්නම් වොට් 50ක ජවයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා කරලා තියෙනවා. කාර්ය කරන්නකොට තත්පරයකට ජූල් 50 ගානේ ශක්තිය වැය කරලා තියෙනවා. කාර්ය සඳහා වුණ සම්ප්‍රේෂණීය වූ ශක්තිය කියන එකත් භාවිතා කරන්න පුළුවන්. දැන් නිතරම ජවය අහන්න ඕනත් නැහැ. අපි තව ප්‍රකාශනයක් කරනවා. ජවය අහන්න ඕනත් නැහැ. මෙන්න දෙනවා කිලෝවොට් 3 ජවයක් සහිත යන්ත්‍රයක්. කිලෝවොට් 3යි ජවය. කිලෝවොට් 3යි KW. කිලෝවොට් 3 ජවයක් සහිත යන්ත්‍රයක්. අපිට කියනවා මිනිත්තු 5ක කාලයකට. කාලය මිනිත්තු 5යි. එතන තත්පරවල දෙන්න ඕනේ. මිනිත්තු 5ක කාලයකට. කිලෝවොට් 3 කිලෝවොට් 3ක ජවයක් සහිත යන්ත්‍රයක් මිනිත්තු 5ක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය සොයන්න. කාර්ය අහන්නත් පුළුවන්. අද 3ෙන් දෙකක් දුන්නා නම් ඉතුරුපඩේ හොයන්න පුළුවන්. ඒකනේ අපි දන්නා න්‍යාය කියන්නේ. ඒක ඕනම සමීකරණයක එක පදයක් කර ඉතුරු පද දෙක දුන්නා අනිත් පදේ හොයන්න පුළුවන්. ඔබ ගණිතයේ ඉගෙන ගන්න කියනවා පද දෙකක් හොයන්න නම් අවශ්‍යයි සමකාමී සමීකරණය. අපි මේ විද්‍යාවෙන් එතකොට මෙතන. එහෙමනම් මෙන්න අපි සමීකරණය ලිව්වා P සමානයි E බෙදීම T. P සමානයි E බෙදීම T. දැන් අහන්නේ අපි මේක හොඳම ක්‍රමය තමයි මේ නොදන්න පදේ උත්තර කරගෙන ආදේශ කරන එක. ඔබට ITS කියනවා ඕන ක්‍රමයකට සුළු කරන්න ලකුණුත් ලැබෙනවා. හැබැයි ලේසි ක්‍රමය තමයි මේ ක්‍රමයකට කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒකත් පවා ගන්න එපා. E සමානයි බෙදීම T මේ පැත්තට ආවා P වැඩි කිරීම T. එහෙනම් දැන් P වලට දාන්න ඕන කිලෝවොට් 3 කිලෝවොට් 3 දැම්මොත් හරියද? නැහැ. කිලෝවොට් නෙමෙයි දාන්න ඕන ආදේශ කරන්න ඕන වොට් වලින්. කිලෝවොට් වොට් කරන්න 10 ගුණ කරා. 10 ගුණ කරා. දැන් ඇවිල්ලා තියෙනවා වොට් 3000. වැඩි කිරීම T මිනිත්තු 5. ඔන්න දැන් තව ගැටලුවක් ආවා. මිනිත්තු 5 දාලා හරියන්නේ. මිනිත්තු 5 තත්පර කරන්න ඕන. ඕනම මිනිත්තු ගානක් තත්පර කරන්න 60 ගුණ කරන්න. එහෙනම් දැන් අපිට මේක
සුළු කරන්න ඕන මොකද? ඔයගොල්ලන්ට බෙදි බෙදි යන දශම ගණන් හරිය මේක ගැටලු ඕලෙවල් විභාගෙට සාමාන්‍ය විභාගෙට එහෙම දාන්නේ නැහැ. සුළු වෙන ගැටලුවක් දෙන්නේ 3000යි වැඩි කිරීම 300යි. දැන් බිංදු 5ක් දැම්මා. බිංදු 5ක් දැම්මා. 3 × 9. සුළු කරන්න පුළුවන් මේ විදිහට සාමාන්‍ය ගැටලුව දෙක. සුළු කරන්න පුළුවන්. කාර්ය නිසා ජූල්. එතන පොඩ්ඩක් දාන්න. දැන් අහන්නේ කාර්ය. අදාළ අහන දෙයකට ගැලපෙන්න ඒකේ දාන්න. ඔනෝයි තමයි ඔයගොල්ලෝ සුළු සුළු දේවල් දක්ෂ ළමයෙක් වුණා. පටලවා ගන්න වැඩ කරලා. ඒකේ වැරදුන් ලකුණු දෙන්නේ නැහැ පිටුවට. එහෙමනම් මේක අපිට ඕන නම් කිලෝ ජූල් කරන්න පුළුවන් 10 බෙදලා කිලෝ ජූල් 900ක කාර්ය කෙරෙලා තියෙනවා. ජූල් 9 ලක්ෂයක නැත්නම් 900,000ක කාර්ය කෙරෙලා තියෙනවා. ඔන්න අපි තව ගැටලුවක් සෙවමු. ඕන අවශ්‍ය නම් පුළුවන් T හොයන්න දෙන්න පුළුවන්. T. ඒ කාර්යයි ජවයයි දුන්නා T අහන්න. අර තුනෙන් ඕන එකක් අහන්න පුළුවන්. අපි ඒවත් ගැටලුවක් කරමු. තුන්වෙනි එක. මෙන්න අපිට දෙනවා කිසියම් පුජ්‍යලේ කිලෝජූල් දෙකක 2 කිලෝජූල් P සමානයි 2 kg. ජවයක් සහිත යන්ත්‍රයක් විතර පුජ්‍යලට කිලෝවොට් දෙකක ජවයක් සහිත යන්ත්‍රයක් අපිට කියනවා කිලෝජූල් 20ක කාර්ය කිරීම සඳහා ගත කරන කාලය කොපමණද? අපේ නම කාලය. යන්ත්‍රයේ ජවය කිලෝවොට් 2යි. ඒ යන්ත්‍රය කිලෝජූල් 20ක වැඩ කරනවා කාර්ය කරනවා. ඒ සඳහා කොපමණ කාලයක් ගත වුණා? දැන් සමීකරණයෙන් පද තුනෙන් දෙකක් දුන්නා. ඉතුරු පදය අහන්න. අපි අර විදිහටම සමීකරණ ලියනවා. P සමානයි P බෙදීම T. දැන් අහන්නේ T. එහෙනම් T මේ පැත්තට ආවම වැඩි කිරීම වුණා. P අර පැත්තට ගෙනිච්ච බෙදීම වුණා. E බෙදීම P. T සමානයි E බෙදීම P. දැන් ඊවර දාන්න. ඊවර දාන්නේ කිලෝජූල් 20 දාලා හරියන්නේ නැහැ ඉස්සෙල්ලා වගේමයි. ජූල් කළා 10න් ගුණ කළා. 10න් ගුණ කළා ජූල් කරා. ඊට පස්සේ ජවය කිලෝවොට් එකයි. කිලෝවොට් දෙක දාලා හරියන්නේ නැහැ. ඒක 10න් ගුණ කළා වොට් කරා. අනේ ඒක වලින් ආදේශ වීම හරි වැදගත්. දැන් සුළු කරාම උත්තර එනවා 0.3 රැකලා ගියා 20 බෙදීම 2 10. උත්තරද තත්පර 10ක කාලයක් මේ යන්ත්‍රයට ගත වුණා මේ කාර්ය කරන්න මොන කාර්යද කිලෝජූල් 20ක කාර්ය කරන්න. එහෙනම් මම ප්‍රකාශ කරලා ගත්ත සාමාන්‍ය නිකන් සමීකරණ සරල සමීකරණ මේක තමයි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ හැම O level paper එකකම වගේ හැම අවුරුද්දකම වාරි භාග ප්‍රශ්න පත්‍රය 10 වෙනවා කියන්නේ 11 එපා 10 අනිවාර්යයෙන් ඇතුළත් වෙනවා ප්‍රශ්න ඇතුළත් කරන එක. මොකද දැන් අපි උගව ළමයි ජීව විද්‍යාව පාඩම් ගැන වැඩි අවධානය වැඩියක්ම දැක්ුවට ලකුණු ගන්න ලේසි මේ රසායන විද්‍යාව සහ මේ භෞතික විද්‍යාව පාඩම්. මේක භෞතික විද්‍යාව පාඩම්. එතකොට මේවා කරන්නේ මොකද මේකේ තියෙන කොටස හරියට දන්නේ මේක හැදුවනම් හරියට මුල් ලකුණු හම්බෙන්නේ. නමුත් ජීව විද්‍යාව පාඩම් වල බයෝ පාඩම් ඔබ ලිව්වයි කියලා හිතුවට හරියට අපේ ඒ බලාපොරොත්තු වෙන උත්තරේ මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ සමහර විට ලියවිලා නැහැ. මොකද අපි හිතන් ඉතින් ගෙදර ඇවිල්ලා අපිට මේ ලකුණ එනවා කියලා පස්සේ ලකුණ වෙනස් වෙන්න හේතුව ඒකයි. ඒකක් බලාපොරොත්තු වෙච්ච කෙනාට B එකේ එන හේතුව B එකේ කෙනාට C එකේ එන හේතුව ඒකයි. ඒක නිසා මේ ප්‍රශ්න පත්‍රවලදී ඔබගේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව පාඩම් වලට වැඩි අවධානයක් යොමු කිරීම හරි වැදගත්. වැඩි අවධානයක් යොමු කරන්න ඔබ අවබෝධ කරගන්න ඕන. දැන් අපි එනවා ඊට වඩා වෙනස් ගැටලුවක් බලමු. මොකද මේ ගණන් කරලා හදන්නේ. අපි හිතුව මෙන්න අපේ ගැටලුව අපිට දෙනවා මෙන්න මේක කතන්දරය. අපි හිතුව මිනිසෙක් ලිනගින් වතුර බාල්දියක් මිනිසෙක් කිලෝග්‍රෑම් 10ක ස්කන්ධය දෙන්නේ කිලෝග්‍රෑම් 10ක වතුර බාල්දියක් මීටර් 5ක් ගැඹුර ඇති h 5 මීටර් 5ක් ගැඹුර ඇති ලිඩකින් ඇද ගැනීම සඳහා අපිට දෙනවා තත්පර 25ක කාලයක් ගත කරයි. තත්පර 25ක් ගත කරයි. කිලෝග්‍රෑම් 10යි වතුර බාල්දියේ ස්කන්ධය ලිඩේ ගැඹුර මීටර් 5යි වතුර බාල්දිය ඇද ගන්න මේ පුජ්‍යලයට ගත වෙනවා
තත්පර 25. අපේ ජීවලගේ ගුරුත්වයේ ත්වරණයක් දීලා තියෙනවා. මොකක් හරි හේතුවක් ඇතිනේ මේක දෙන්න. අන්න ඒවා දුන්නාම හිතනවා මේ මොකක්ද නිකන් දෙනවා ඒ අවස්ථාවක් තියෙනවා හැබැයි. එන්න නැත්තම් මොකද්ද මේක දෙන්නේ හේතුව. අපි ඒක දැනගන්න. දැන් මෙන්න අපිට මෙතනින් අහන පළවෙනි කොටස. පළවෙනි කොටස අහනවා මිනිසාගේ මිනිසා කළ කාර්ය සොයන්න. දැන් අපි පළවෙනි කොටස නෙමෙයි පාඩේ පාඩමට සම්බන්ධ කරගන්න. කාර්ය සොයන්න. කාර්ය නැත්නම් සම්ප්‍රේෂණය වූ ශක්තිය. කාර්ය හොයන්න අපි දැනගන්න බලයයි බලයේ චලනය වූ දුර. දැන් දුර නම් කිලිම ගත හැකි මීටර 5යි. පාදියක් දෙක අපිට දැනගන්න. මීටර 5ක් යද්ද බාල චලනය වූ දුර. හැබැයි වතුර මාර්ගයේ ස්කන්ධය දීලා තියෙන්නේ ඒක අපි බර බවට නිව්ටන් බවට පත් කරා. එහෙනම් ඉස්සෙල්ලාම අපි කා සමීකරණය ලියුවොත් කාර්ය සමානයි බලය වැඩි කිරීම මම කෙටියෙන් කියන්නේ චලිත දුර. නැත්නම් බලය වැඩි කිරීම බලයේ විස්තර. බලයේ ක්‍රියාවේ කාර්ය නිසා මම කෙටියෙන් නිකම් දුරට මේ මම එහෙම තමයි මේක සංකේතයෙන් කියන F වැඩි කිරීම D. නැත්නම් චලිත දුර. බලය වැඩි කිරීම බලයේ චලිත දුර. බලයට දානවා අපි 10 නෙමෙයි මේක නිව්ටන් කරන්න ඕන 10 ගුණ. වැඩි කිරීම. චලිත දුර මීටර 5යි. නිව්ටන් මීටර. 100 වැඩි කිරීම 5. කොච්චර කාර්යයක් එන්නලාද? ජූල් 500ක කාර්යයක් කරලා තියෙනවා. ජූල් 500ක කාර්යයක් නේ වතුර බාල්දිය ගන්න. ඔන්න පළවෙනි කොටස ඇරෙනවා. දැන් දෙවෙනි කොටස අහනවා මොකද දෙවෙනි කොටස අහන්නේ? දෙවෙනි කොටස අහනවා මිනිසාගේ ජවය. මිනිසාගේ ජවය සොයන්න. මිනිසාගේ ජවය. මිනිසාගේ ශ්‍රමතාවය. ජවය සොයන්න. දැන් ජවයට සමීකරණ ලියුවා වචනෙම ලියුවොත් කාර්ය බෙදීම කාල සංකේතය ගන්න පුළුවන්. මිනිසාගේ P සමානයි P බෙදීම T. කාර්යයට දැම්මා අපි හොයාගත්ත ජූල් 500යි. කාර්යයට දැම්මා තත්පර 25. දීලා දෙනවා. සුළු කරාම එනවා 500 බෙදීම 25 20යි වෝල්ට්. මිනිසාගේ ජවය වෝල්ට් 20යි. 50 25 දෙකයි වෝල්ට් 20යි. එහෙනම් ওই විදිහට මේ ගැටලු නිර්මාණය වෙන්න කොට නැගෙන්නේ හැදෙන්නත් පුළුවන්. මේ විදිහට ගැටලු නිර්මාණය වෙන්නත් පුළුවන්. එසා මේ ප්‍රශ්නයක් හැදෙන ක්‍රමය අපිට කියන්න බෑ මොන විදිහට අපි තියරිය අපි සම්බන්ධයෙන් මේකේ න්‍යාය සිද්ධාන්ත දැනගෙන ඉන්නවා. එහෙමනම් ජවය කියන එක. ජවය. දැන් විදුලි උපකරණ වලින් පොඩ්ඩක් මතක් කරගන්න. අපි දැන් කතා කරනවා අපි ඉස්සරහට ඒක තව වාක්‍යයකට ගන්න කොලේදී. දැන් අපේ ගෙවල් වලට කියන විදුලි බල්බ්. දැන් වර්තමානයේ බහුලවම LED බල්බ්. උඩට පාරවල් අයිනේ. දැන් මේ දවස්වල අපි දකිනවා වාහන වලින් බෑග් වලින් ගෙනල්ලා පොලිස් වෑන් එකේ හැටියට මේ නිරවල් දාලා වෙන මිනිස්සු සමාර්ථමන් මට හිතන හැටියට ඒක රැකියාවකට ඒ මිනිස්සු උපාංග කළස් කරලා බල්බ නිෂ්පාදනය කරන්න වැඩි. ඒ බල්බ තියෙන බොහොම අඩු විදිහට ගහලා තියෙනවා. නමුත් ඒවයි වගකීම් කාර්යයක් එහෙම නැහැ. නමුත් මේ බල්බ් වල ගහලා නම් අපිට වොට් 9 LED බල්බ්. වොට් 9. LED බල්බ් එකේ වොට් 9. මොකද්ද මේකේ තේරුම? මේකේ ජවය ගහන වොට් 9යි. මොකද්ද මේකේ තේරුම? මේ බල්බ් එක නියමිත දීප්තියෙන් දැල්වෙනකොට හැම තත්පරයකටම ජූල් 9ක ශක්තිය වැය කරනවා. ඒකයි මේ කියන්නේ. එතකොට වොට් 9 බල්බ් එක වගේ දෙගුණයක ශක්තියක් වැය වෙන වොට් 18 බල්බ්. වොට් 18 බල්බ්. කියන්නේ වොට්ටාගේ ඉහළ යනවා කියන්නේ තත්පරයකට වැය වෙන ශක්ති ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. වොට්ටාගේ ඉහළ යනවා කියන්නේ. දැන් වොට් 10 හීටරේ වොට් 1500 වොට් ප්ලේට් එක විදුලි උඳුන වොට් 10 කිලෝ තාපකය මේවා පාවිච්චි කරනකොට තාපන උපකරණ වෙනවා. ඇයි වැඩිපුර විදුලිය වැය වෙනවා කියන්නේ. අපිට දැන් අපට අවබෝධයක් එන්න ඕනේ මේක. ගෙදර අපි කියනවා ගෙදර වැඩිපුර විදුලිය වැය වෙන්නේ තාපන උපකරණ වල තාපන වාහන වල. ඇයි ඒවයි වොට්ටාගේ වැඩි. දැන් සමහර දේවල් වල ඒක අවබෝධයක් නැතිව ওই බල්බ් වල දාන්න නැත්නම් පහකට ෆෑන් එක ඕෆ් කරන්න. එහෙම වැඩිපුර කෑ ගැහුවට ගෙදර හැමතිස්සෙම තාපන උපකරණ වැඩිපුර පාවිච්චි කරනවා නම් අන්න ඒවටයි වැඩිපුර විදුලිය වැය වෙන්නේ කරන්ට් එක වැය වෙන්නේ. ඇයි ඒවයි විශාල වෝල්ටාගයක්. දැන් වොට් 1000 කියන තත්පරයකට ජූල් 1000ක්. તો වොට් 10 හීටරේ පාවිච්චි කරත් එකයි වොට් 25 බල්බ 40ක් පත්තු කරලා තිබුණත් එකයි. ඒක ශක්තිය වැය වෙන්නේ. බල්බ 40ක් දාන්නේ උත්සවයක් තානිවල ගන්න නෙවෙයි. දැන් බල්බ දෙකක් පත්තු කරලා තිබුණා කියලා කියන්නේ ඒකට මහ විශාල විදුලියක් වැය වෙන්නේ නැහැ. අපේ ගෙවල් වල පිළිබඳව දැන් ඔබ මේ පිළිබඳව දැනුවත් වීමෙන්
වැඩිහිටියන් දෙමව්පියන් දරුවත් කරා. ගෙදර විදුලි බිල අඩු කර ගන්න නම් ගෙදර විදුලි ඒකක ගන්න අඩු කර ගන්න නම් ගෙදරට එන විදුලි බිලේ මුදල අඩු කර ගන්න නම් කරන්න ඕන වොට්ටගේ අඩු උපකරණ මාළිකයට ගැනීම. වොට්ටගේ අඩු උපකරණ මාළිකයට ගැනීම. දැන් සූත්‍රිකා බල්බේ වොට් 60 බල්බ් එකේ එළිය LED බල්බ් එකෙන් එනවා කියලා තියෙනවා වොට් අපි හිතමු 10යි. ඒක උදාහරණයක් ගන්න. වොට් 10 බල්බ් එකෙන් ගන්න පුළුවන් වොට් 10 LED එක පත්තු කරාම එන එළියමයි වොට් 60 සූත්‍රිකා බල්බේ පිලමන්ට් එක තියෙන බල්බ් එක පත්තු කරා. ඉතින් ওই දෙකේම එළිය එක නම් සූත්‍රිකා බල්බේට තත්පරයකට ජූල් 60 වෙන්න අපි සල්ලි දීලා අරගත්තු ශක්තිය දෙන්න ඕන. LED බල්බ් එකට තත්පරයකට ජූල් 10යි දෙන්න. මොකද 10 බල්බ්. 10 බල්බ් එක පත්තු කරනවා වගේ 6 ගුණයක විදුලියක් වැය වෙනවා සූත්‍රිකා බල්බ්. අන්න ඒක පිළිබඳ යම් අවබෝධයක් ඔබ ගන්න. ඒක නිසා දවසක විදුලිය වැයවීම අඩු කර ගන්න නම් මම අමතර දැනුම් දෙයක් සඳහා කතා කරන්නේ. මේක කායික ජීවිතයට සම්බන්ධ නිසා ඔබ නිතරම පුළුවන් තරම් හැකිතා කියන්නේ බැලම අයනක පාවිච්චි කරන්න පොල් විස්තර කියලා පාවිච්චි කරන්න කියන්නේ බෑනේ. ඒක මොකද වර්තමානයේ නවීන තාක්ෂණයත් එක්ක ඒව අවශ්‍ය වෙනවා. නමුත් දැන් මේ දවස්වල ඔබ ගෙදරට වෙලා බොහෝ වෙලාවට විවේකීන වෙලාවට දරල්පත් කියන ගෙදරක දරල්පත් පාවිච්චි කරන්න පුළුවන්. රයිස් කුකර් එක, හොට් ප්ලේට් එක, ඊට පස්සේ ගිල්ලු තාපෝ පාවිච්චි නොකර. ඒ නිසා විදුලි උපකරණවල ජවය කියන එක හරි වැදගත්. මොකද ගෙදර ලයිට් බිල, ගෙදර විදුලි බිල අඩු කරගන්න. ඒ නිසා ජවය සම්බන්ධ පාඩම්වලදී ඔබ දැනගත යුතු ප්‍රධානම කාරණේ තමයි මෙන්න මේ කාරණේ. මොකද ජවය කියලා කියන්නේ ඒකක කාලයකදී වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය හරි ශක්ති ප්‍රමාණය. වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය නම් විද්‍යුත් උපකරණවල ජවය. දැන් මම වැඩක් කරනකොට මගේ ජවය කියන්නේ මම තත්පරයකට වැය කරන ශක්ති ප්‍රමාණය. දැන් අපි අත්දැකීමෙන් දන්නවා කුලී වැඩකට, කම්කරු වැඩකට, මොනවා හරි බර වැඩකට යම් කෙනෙක් සම්බන්ධ කරගන්නවා නම් තත්පරයකට වැඩි ශක්තිය වැය කරන්න පුළුවන් පුද්ගලයෙක් ඕනෙකට ඕන ගන්න. නැත්නම් අපට වාසි. අපි දෛනිකව මොකද පුද්ගලයාගේ හැටි බලලා උසද කොටද පිටිද මහත්ද කියලා නෙමෙයි මුදල් ගෙවන්නේ වෙයි දිනක වැඩ. එතකොට සමහර විට ශක්තිය අඩුවෙන් වැය කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිපුර ජවයක් නැති පුද්ගලයෙක් තෝරගත්තාම ඔහුට දින තුනදී කල හැකි කාර්ය ප්‍රමාණයට වඩා වැඩි ශක්තියක් වැඩි ජවයක් තියෙන පුද්ගලයෙකුට වැඩි කාර්ය ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඒ නිසානේ අද වර්තමානයේ අපි මිනිසුන් මගින් කරන බොහෝ කාර්යයන් අපේ වගාවන් වෙන්න පුළුවන්. වෙනත් විපලක් ඇද ගන්න එක වෙන්න පුළුවන්. ගොඩනැගිල්ලක ෆවුන්ඩේෂන් වල කාණු කපන එක වෙන්න පුළුවන්. ඉඩවක පොල් වලවල් එහෙම නැත්නම් වෙනත් භෝග වගා කරන වලවල් කපන්න වෙන්න පුළුවන්. ඔය ස්කැවේටර් වගේ බැකෝ යන්ත්‍ර වගේ යන්ත්‍ර සූත්‍ර ඩෝසර් වගේ වල දාගන්න හේතු වෙයි. මොකද ඒවට පුළුවන් මිනිස්සු 10 15ක 100ක කරන වැඩ අර තනි යන්ත්‍රයකට කරා. ඒක අපට ලාභයි. මොකද ඒවට අන්න පොන්නට එහෙම සාත්තු සප්පායම් කරන්න ඕනක් නැහැ නේද දේවල්. ඒව අවශ්‍යත් නැහැ ඒවට. ඒවට කෙලින්ම මීටරේ බලලා පැය කීයද කියලා ගාන හෙව්වා ගාන ගෙව්වා. මිනිස්සුත් එක වැඩ කරන්න කිව්වොත් එහෙම නෙවෙයි. ඒ මිනිස්සුන්ට සලකන්නයි සාත්තු සප්පායම් කරන්නයි සංග්‍රහ කරන්නයි. ඒවත් එක ගියාම විශාල වියදමක් වැය වෙනවා. ඒ නිසා ඔබ මේ ගැන අවබෝධයෙන් ඉන්න කාර්ය ශක්තිය ජවය අපේ ජන ජීවිතයේ ඉතාම වැදගත් පාඩමක්. ප්‍රායෝගික ජීවිතේ පෙළ පොතේ විතරක් නෙමෙයි. මොනවාද විභාගෙට විතරක් නෙමෙයි. මේක අපේ ජීවිතේ සමීපයි. අපිට හැමදාම කාර්ය කරන්න වෙනවා, වැඩ කරන්න වෙනවා. උදේ නැගිට වෙලාවේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් අපි දැන හෝ නොදැන මේ වචනය භාවිතා කරන්නේ. අපි කරන්නේ විවිධ කාර්ය. අඩු ගානේ දැන් ඔබ සටහන් පොතේ ලියන එකක් කාර්යයක්. ඔබ ඔතෙන්ට ඇවිල්ලා වාඩි වෙච්ච එකේදීත් කාර්යයක් කරා. ඒ සියලුම දේවල් ඔබ බලන්න සියලුම දේවල් කාර්ය. අඩු ගානේ ඔබ ෆෝන් එක නැත්නම් පරිගණකය මේවා ගෙනහල උස්සලා තියාගන්න කොටත් කරන්නේ වැඩ. සෙල්ලම් පිටියේදී කරන්නේ වැඩ. කැත්තක් උදැල්ලක් අලවංගුවක් අරගෙන කරන්නේ වැඩ. මේ සියල්ල කාර්ය. එහෙනම් කාර්ය කියලා කිව්වේ බලයක් යොදලා බලයේ දිශාවට චලනය වුණා නම් අපි කිව්වා කාර්යයක් කරුණා කියලා. කාර්ය හෙව්වා නිව්ටන් මීටර් එකවත් ජූල් කියන එක. අපි ඉදිරියටුවා සම්මත ඒකකයේ ජූල් විශාල කාර්යයන් වෙනත් ඒකක වලින් මනින්න පුළුවන් කිලෝ ජූල් වගේ වල. ඊළඟට අපි ඔය වෙන සම්බන්ධ කතා කරලා ඊට පස්සේ ශක්තිය. කාර්ය කිරීමේ හැකියාව, වැඩ කිරීමේ හැකියාවට කිව්වා ශක්තිය.
ශක්තිය වඩින්නේ ජූල් වලින් ශක්ති ප්‍රභේද ගැන කිව්වා, ශක්ති පරිවර්තන ගැන කිව්වා, ශක්ති සම්ප්‍රේෂණය ගැන කිව්වා. නැත්නම් ශක්ති සංස්කෘති මූලධර්මය ගැන කතා කරා. ශක්ති ප්‍රභේදය යටතේ දීර්ඝව සාකච්ඡා කරා. අපේ පාඩමට දාලා වන නිසා, අපේ සිලබස් එකට දාලා නිසා මොන ශක්තියින්ද චාලක ශක්තිය හා විභව ශක්තිය ගැන. නැත්නම් විභව ශක්තිය හා චාලක ශක්තිය ගැන. විභව ශක්තිය කියලා කියන්නේ වස්තුවක පිහිටීමේ වෙනස නිසා හා ස්වභාවයේ වෙනස, හැඩයේ වෙනස නිසා ලබන ශක්තිය කියලා අපි ඒ සම්බන්ධ විදිහට උදාහරණ දුන්නා. ඊට පස්සේ සමීකරණයක් භාවිතා කරලා විභව ශක්තිය ගණනය කරා. ඊට පස්සේ චාලක ශක්තිය සම්බන්ධව කතා කරා. චාලක ශක්තිය කියන්නේ මොකක්ද? චලනය වන වස්තුන් සතු ශක්තිය. ඒ චලනය වන වස්තුන්ගේ නිදහස් වන ශක්තිය. චලනය වන වස්තුන් අතර කරාට පස්සේ චාලක ශක්තිය බිඳුව. චාලක ශක්තිය හොයන සමීකරණයක් අපි කතා කරා. චාලක ශක්තිය සමානයි දෙකෙන් එකයි mv වර්ගය. ඒ ආශ්‍රයෙන් ගැටලු ස්ථාන පුළුවන් කොට ගැටලු දෙකක් ගැන සාකච්ඡා කරනවා. ගුරුත්වාකර්ෂණ කලින් විභව ශක්තිය හොයන්න mgh ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානයි mgh සමීකරණයට දාගත්තා. ඒකෙන් ගැටලු විසඳුවා. දැන් අපි අද පවපාඩමේ අවසාන කොටස කතා කරලා ඉවර කරේ මොකක්ද? ජවය. ජවය කියලා කිව්වේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. වැඩ කරනකොට කාලයක් ගත වෙනවා වැඩ කරන්න. ඒ වැඩ කරන්න කරපු කාර්ය ප්‍රමාණය, කරපු වැඩ ප්‍රමාණය, ගත වෙච්ච කාලය, හැබැයි තත්ත්ව කරගන්න ගත වෙච්ච කාලය කාර්ය ජූල් වලට පරිවර්තනය කරගන්න. එහෙම හෙව්වොත් තමයි සම්මත ඒකකය වන වොට් වල. මේ වොට් කියන එක ඇවිල්ලා තියෙන්නේ ඔයාලනවා උදාක් ඒකක. SI ඒකක එකක්, නම දෙන්නේ වෙන එකක්. දැන් වොට් කියන කාලේ ජේම්ස් වොට් වාෂ්ප බල එන්ජිම නිපදවපු විද්‍යාඥයාට උපහාරයක් ඇටියෙ. නිව්ටන් කියන ඒකකය කීර්තිමත් විද්‍යාඥයෙක් වන අයිසැක් නිව්ටන්ගේ නමින් හැදින්වුවට ඒකේ සම්මත නාමය ඒකකය kg ms න 2 තත්පර වර්ගයට මීටර කිලෝග්‍රෑම් කියන එක තමයි නිව්ටන් කියන්නේ. තත්පරයට ජූල් කියන එක තමයි වොට් කියන්නේ. නිව්ටන් මීටර කියන එක තමයි ඒක හොයාගත්ත ගණන්තක නමට අත්පාරකට ජූලේ. එසා මේ බොහෝ නම් දුන්නට ඒක විභාග ප්‍රශ්නපත්‍ර වල අහලා දුන්නා. ඔය විභාගයේ කොහොමද ප්‍රශ්නපත්‍ර පාන කරනකොට ලබන අවුදේ තේරුම් ගත හැකි. ජූල් කියන එකක නිව්ටන් මීටර. ඒ වගේ දැන් පැස්කල් පීඩනය පාඩම 10 පාඩම. පීඩනය මනින්නේ පැස්කල්. පැස්කල් කියන්නේ විද්‍යාත්මක නම සම්මත ඒකකයේ SI ඒකකය nm කියන එක වර්ග මීටරයට නිව්ටන්. පැස්කල් කියන්නේ මේ විදිහට එනම් ඒක ගැන යම් අවබෝධයක් ගන්න ඕන. ඔයගොල්ලන්ට ඔය පේපර් එකේ පළවෙනි පිටුවේ මුල ප්‍රශ්න 10 ඇතුලේ තියෙන ඒකට සම්බන්ධව රාශීන් සම්බන්ධව ඔයගේ සරල ප්‍රශ්න. උදාකයේදී පළවෙනි පිටුවේ තියෙන ප්‍රශ්න වලට මේව පිළිබඳ යම් සුළු හරි අවබෝධයක් තියෙන ළමයින්ට ඒ ප්‍රශ්න ටික නිවැරදිව ලකුණු කරන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටික උඩ දාගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් කතා කරලා ඉවර කරේ ජවය කියන කොටස. මේක තනි පාඩමක් නෙමෙයි. 10 දෙවෙනි පොතේ කාර්ය ශක්තිය හා ජවය කියන 18 වන එකදී තමයි මේ ජවය කියන කොටසත් ඇතුළත් වෙන්නේ. ওই සම්බන්ධව මේවා තියෙන දැන් න්‍යාය ඉගෙන ගන්නට වැඩක් නැහැ. මේකේ අභ්‍යාස ටික ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා පොතේ තියෙන. ඊට අමතරව අපි WhatsApp වලට ඔබට මේ සම්බන්ධව වෙනම ජවය සම්බන්ධව විතරක් ප්‍රශ්න පත්‍රයක් ඔබට ඇතුළත් කරනවා. ඒ ප්‍රශ්න පත්‍රේ කරා නම් කරන්න පුළුවන් නම් කරගන්න පුළුවන් නම් ඔබ පාඩම සාර්ථකව හැදෑරුවා වෙන්න. ඔබට ඒ දෙන ප්‍රශ්න කරගන්න බැරි නම් ඔබ අසාර්ථකයි. ඒ කියන්නේ ඔබ පාඩම හරියට තේරුම් අරගෙන නැහැ. ඔබ පාඩමට සම්බන්ධ වෙලා නැති කියන එක තමයි කියන්නේ. එහෙමනම් අපි ඔබට නැවත වෙනත් අලුත් පාඩම් කීපයක් අපි මේ පාඩමකින් ඔබ හමු වෙනවා. අපි මේ පාඩම එහෙනම් මෙතනින් අවසන් කරනවා.